ආයුබෝවන් සියලු දෙනාටම සුබ දැසනක්. අද අලුත් දවසේ අපි අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ. අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘත්තයක පරිධිය කියන පාඩම. මේකත් ගණිතයේ තියෙන මූලික පාඩමක්, වැදගත් පාඩමක්. වෘත්තයක පරිධිය කියන එක. හොඳයි. එහෙනම් අපි දැන් වෘත්තය. අපි දන්නවා වෘත්තය කියන්නේ තල රූපයක් නේ. වෘත්තය කියන්නේ මෙන්න මේ වගේ තල රූපයක්. වෘත්තය. එතකොට අපි අර පාඩමක සාකච්ඡා කරා මේ වෘත්තයක වටේ දිගට කියන නම තමයි වෘත්තයේ වටේ දිගට කියන නම තමයි පරිධිය කියන එක. පරිධිය අපි ඉංග්‍රීසියෙන් circumference කියන නිසා කැපිටල් C අකුර භාවිතා කරනවා ওই පරිධිය කියන්නේ. ඊට පස්සේ අපි කිව්වා මේ වෘත්තයේ හරිමැදට කියන නමක් තමයි කේන්ද්‍රය කියලා. මේ හරිමැදට කියන නම තමයි කේන්ද්‍රය. හරිද? එතකොට මෙන්න මේ වෘත්තයේ මත තියෙන ලක්ෂ්‍ය තමයි දැන් හිතන්නකෝ මේ A කියන එක වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍යයක්. B කියන්නේ වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍යයක්. C කියන්නේ වෘත්තයේ මත පිහිටි ලක්ෂ්‍යයක්. එතකොට අපි O කේන්ද්‍රයයි A කියන එකයි ලක්ෂ්‍යයයි යා කරාම මෙන්න මේ දුරට අපි කියනවා කේන්ද්‍රයේ ඉඳන් මේ පරිධියට තියෙන දුරට කියනවා අපි අරය කියලා. එතකොට OA කියලා කියන්නේ අරය. දැන් O කියන්නේ එතකොට කේන්ද්‍රය OA කියන්නේ OA දුරට අපි කියනවා අරය කියලා. ඒ අරයට අපි සිම්පල් R කියන සංකේතය භාවිතා කරනවා රේඩියස් කියන්නේ. සිම්පල් R. මේක R. සිම්පල් R රේඩියස්. හරිද? ඊට පස්සේ මේ BC යා කරාම මේ රේඛාව පේනවා කේන්ද්‍රය හරහා යන්නේ. එතකොට මේ පරිධිය මත කේන්ද්‍රය හරහා යා කරන මෙන්න මේ රේඛාවට කියනවා අපි විස්කම්භය කියලා. එතකොට BC කියන එක අපි කියනවා විස්කම්භය කියලා. විස්කම්භය අපි ඒකට ඩයමීටර් කියන නිසා සිම්පල් D. ඒ නිසා මේක සිම්පල් D. හරිද? එතකොට අපි දැන් දන්නවා කේන්ද්‍රය කියන්නේ මොකද්ද? අරය කියන්නේ මොකද්ද? විස්කම්භය කියන්නේ මොකද්ද කියලා. හරිද? එතකොට අපි මෙතනදී තව එකක් දැනගමු මේ පාඩමට අදාළ නැහැ. නමුත් අපි ඉදිරි පාඩම් වලට යනවා. මේක D මේක E. පරිධිය මත ලක්ෂ දෙකක් තියෙනවා DE. මේ DE යා කරාම මෙන්න මේ DE රේඛාවට නමක් කියනවා මොකක්ද? ජාය කියලා. අපිට මේ පාඩමට අදාළ නැහැ. නමුත් මතක තියාගන්න පරිධිය මත ලක්ෂ දෙකක් යා කරන රේඛාව ජාය. එතකොට මේ බලන්නකො පරිධිය මත ලක්ෂ දෙකක් යා කරන මේ BC රේඛාව ජායක් තමයි. හැබැයි ඒකට කේන්ද්‍රය හරහා යන නිසා යාට විශේෂ නමක් කියනවා විස්කම්භය කියලා. එතකොට DE කියන්නේ ජායක්. හරිද? එහෙනම් අපි මෙතනදී දැනගන්න ඕන කේන්ද්‍රය අරය විස්කම්භය. එතකොට අපි මේ කතා කරන්නේ වෘත්තයක් ගැන. පරිධිය කියලා කියන්නේ වෘත්තයක වටේ දිග. හරි. දැන් ඔන්න අපි පාඩමට යමු වෘත්තයක පරිධිය. හොඳයි. එහෙනම් වෘත්තයක් කියන නැවත වතාවක් අපි මෙන්න මේ වගේ තල රූපයක් වෘත්තයේ හරිමැදට අපි නමක් කියනවා කේන්ද්‍රය කියලා. ඕ. හරි. එතකොට ඔකට එන මතකද 6 වසරේ වෘත්තයේ සම්මිති කක්ෂ කීයක් තියෙනවද කියලා ඉගෙන ගත්තද? මේක හරියටම දෙකට කී වතාවක් නමන්න පුළුවන් කියලා කිව්වද? මේක හරියටම දැන් මෙතනින් නැමුවොත් එහෙම හරියටම දෙකට නමන්න පුළුවන්. මෙතනින් නැමුවොත් හරියටම දෙකට නමන්න පුළුවන්. මේ ඕන තැනකින් දෙකට නමන්න පුළුවන් නේද? එහෙනම් අපි කියව නේද මේක අනන්තයයි කියලා. ගණන් කරන්න බෑ කියලා කිව්වා මේ සම්මිති කක්ෂ. හරියටම එක මත නමන්න පුළුවන් වාර ගන්න අපිට ගණනය කරන්න බෑ කියලාත් අපි කුඩා පන්තිවේදී සාකච්ඡා කරා. හරි. එහෙනම් දැන් අපිට ඕන අපි හිතන්නකෝ අපිට පරිසරයේ තියෙන වෘත්තාකාර හැඩ බහුල ප්‍රමාණයක් තියෙනවා නේද? හොඳම උදාහරණය තමයි කාසි. රුපියල් 2 කාසි රුපියල් 5 කාසි වෘත්තාකාර හැඩ නේද? අය පරිසරයේ තියෙන CD තැටි නේද? එතකොට තව කෝප්පවල මූණත කට නේද? හුඟක් අපිට වෘත්තාකාර හැඩ පරිසරයේ දකින්න පුළුවන් නේද? බෝතල් මූඩි. එතකොට විවිධාකාර හැඩ පරිසරය අපිට දැක ගන්න පුළුවන් වෘත්තාකාර හැඩ. හරි. එහෙනම් මේ වෘත්තාකාර හැඩවල දිග හොයාගන්නේ කොහොමද? වටේ දිග හොයාගන්නේ කොහොමද? දැන් අපි දන්නවා වයිට් බෝඩ් එකක නම් දිග හොයාගන්න පුළුවන් මීටර් රූල භාවිතා කරලා දිග පළල සෙන්ටිමීටර වලින් මැනලා කියන්න පුළුවන්. නමුත් මේ වගේ කාසියක එහෙම නැත්නම් CD තැටියක දිග අපි හොයාගන්නේ කොහොමද? CD තැටියක දිග හොයාගන්නේ කොහොමද? එතකොට CD තැටියක දිග වටේ දිග පරිධිය හොයාගන්නේ කොහොමද? අපිට පරිධිය හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නූල් කෑල්ලක් අරන් එක ස්ථානයක් තෝරගෙන නූල් කෑල්ල මොකද කරන්නේ? මේක වටේ හරිය පරිස්සමෙන් මෙහෙම තියාගෙන යනවා. නූල් කෑල්ල මේ වෘත්තාකාර වටේ තියාගෙන ආරම්භක ස්ථානයේ අවසාන ස්ථානයේ තියෙන කෙළවර හොයා ගන්නවා. මෙතන තැන හොයා ගන්නවා. පස්සේ සරල ධාරයේ තියලා සරල ධාරයේ භාවිතා කරලා
සරල ධාරය භාවිතා කරලා මේ එක කොනක් මෙතනින් තියෙන අවසාන කොන තියාගෙන අහවල් ප්‍රමාණයක් කියලා මේකේ වටේ දිග හොයන්න පුළුවන්. මේක හැබැයි ටිකක් සංකීර්ණයි, පරිස්සමින් කරන්න ඕන, දෝෂ සහිතයි. එතකොට වටේ දිග හොයාගන්න පුළුවන් පරිධිය. එතකොට පරිධිය කියලා කියන්නේ මෙතන පරිධිය කියලා කියන්නේ වටේ දිග. එහෙනම් පරිධිය හොයන්න පුළුවන් කොහොමද? මෙන්න මේ ක්‍රමයෙන් නූල් කෑල්ලක් තියලා වටේ දිග හොයන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. අපිට මේ කාසියක CD තැටියක වගේ වටේ දිග හොයන්න පුළුවන්. අපි අභ්‍යාස පොතක් වගේ තියෙනවා. හිතන්නකෝ මේ අභ්‍යාස පොත තියෙනවා කියලා. මේ අභ්‍යාස පොතේ මතු පිට එක ස්ථානයක් තෝරගෙන මේ එක සලකුණක් යොදනවා. කාසියේ එක සලකුණක් යොදනවා. මෙතන ඔන්න කාසිය එක සලකුණක් යෙදුවා. කාසිය එක සලකුණක් යෙදලා මේ කාසිය පෙරලගෙන යනවා. දැන් මේ කාසිය පෙරලගෙන ගිහිල්ලා කාසිය පෙරලගෙන ගිහිල්ලා මේ තියෙන ස්ථානයේ මෙතන තියෙන ස්ථානය කියන්නේ දැන් කාසියක් අපි ගත්තොත් මෙහෙම තියෙන කාසිය මේ තියෙන කාසිය මෙහෙම වටේ මෙහෙම කර පෙරලගෙන යනවා. කාසිය පෙරලගෙන ගිහිල්ලා මේ අවසානයේ මෙතෙන්ට මේ ස්ථානයේ හිටින තැන හොයාගන්න. එතකොට මේ ආරම්භක කෙළවරයි අවසාන කෙළවරයි අතර දුර අපි මීටර රූලකින් මැන ගන්නවා. මැනගෙන එතකොට දිග ආවම මේ දිග තමයි මේ වෘත්තේ වටේ දිග. ඔන්න ඔය වගේ සරල ක්‍රමයක් තියෙනවා. නමුත් අර කලින් පියවරට ක්‍රමයට වඩා මේ ක්‍රමේ සාර්ථකයි. වටේ දිග හොයාගන්න පුළුවන්. හිතාගන්නකෝ අපි එක රුපියල් 2 කාසියේ වටේ දිග හිතන්න රුපියල් 2 කාසිය මේ තියෙන රුපියල් 2 කාසිය වටේ දිග සෙන්ටිමීටර අපි නිකන් හිතමුකෝ 10.5යි කියලා. අපි නිකන් ගමු සෙන්ටිමීටර 10.5යි කියලා. ඔන්න වටේ දිග හොයාගත්තා. ඊළඟදී අපි හොයාගන්නවා වෘත්තයක වටේ දිග හොයාගන්න පුළුවන්. ඊළඟදී අපිට හොයාගන්න වෙනවා මේකේ වෘත්තයක විස්කම්භය. දැන් අපි හොයාගන්නවා වෘත්තයේ විස්කම්භය හොයාගන්නේ. දැන් අපි කේන්ද්‍රය දන්නවා නම් වෘත්තයක විස්කම්භය හොයාගන්නේ කොහොමද? අපි දන්නවා කේන්ද්‍රය කියන්නේ පරිධිය මත ලක්ෂ දෙකක් යාගන්න රේඛාව. කේන්ද්‍රය හරහා යන රේඛාවට තමයි විස්කම්භය කියන්නේ. මේකේ හැටියට නම් විස්කම්භය කියන්නේ මෙන්න මේක. දැන් මෙන්න මේ AB දිග හොයාගන්නේ කොහොමද? අපි විස්කම්භය හොයාගන්නේ කොහොමද? දැන් හිතන්නකෝ අපි කාසියක් තියෙනවා කියලා. අපි උදාහරණයක් ගමුකෝ කාසිය. අපි කාසිය ගත්තොත් කාසිය දිග හොයාගන්නේ කොහොමද? කාසිය විස්කම්භය හොයාගන්නේ කොහොමද? රුපියල් 2 කාසිය. හරි. ඕකට දන්නව නේද? කවකටු පෙට්ටියේ තියෙනවා මෙන්න මේ වගේ උපකරණ දෙකක්. අපි මේකට කියනවා විහිද චතුරස්‍ර කියලා කියනවා නේද? උපකරණ තියෙනවා. හරි. ඔන්න මේක භාවිතා කරලා අපි දැන් කාසිය තියලා අපි මේක විස්කම්භය හොයාගන්න ක්‍රමයක් තියෙනවා. අපි සරල ධාරය අඩිමුල තියෙනවා. සරල ධාරය තියෙනවා. ඔහොම තියලා කාසිය ස්ථානයක තියලා ඉතින් මෙතන 2 3 4 5 6 ඔහොම තියෙනවා. කාසිය තියෙනවා. ඔහොම කාසිය තියලා විහිද චතුරස්‍රය මේ පැත්තෙන් තියෙනවා. එක විහිද චතුරස්‍රයක් අනිත් විහිද චතුරස්‍රය මේ පැත්තෙන් තියෙනවා. තියලා මේ ආරම්භ ස්ථානයගේ අවසාන ස්ථානයගේ අතර වෙනස තමයි ඒකේ විස්කම්භය විදිහට සලකන්නේ. හරිද? ඒකේ විස්කම්භය විදිහට සලකන්නේ. එහෙනම් රුපියල් 2 කාසියේ මොකද්ද? අරය පරිධිය 10.5යි. අපි හිතමුකෝ මේකේ විස්කම්භය රුපියල් 2 කාසියේ විස්කම්භය D විස්කම්භය ආවා කියලා අපි හිතමුකෝ. විස්කම්භය ආවා කියලා හිතමුකෝ අපි 3.5ක් වගේ සෙන්ටිමීටර ආවා කියලා හිතන්නකෝ. ඔන්නෝම අපි හොයාගත්තා. එහෙනම් ඉස්සල්ලාම අපි හොයාගත්තේ මේ කාසිය රුපියල් 2 කාසියේ වටේ දිග හොයාගත්තා. පරිධිය හොයාගත්තා. ඊට පස්සේ රුපියල් 2 කාසියේ විස්කම්භය හොයාගත්තා. එතකොට මේ විදිහට අපිට CD තැටියක වටේ දිග එතකොට මේ විස්කම්භය හොයාගන්න පුළුවන්. එතකොට උපකරණ විශාල වෙන තරමට අපිට මේ සරල ධාරයේ තියලා හොයාගන්න බෑ. නමුත් අපිට ඒ වගේ උපකරණ භාවිතා කරලා ඒ වගේ වටේ දිග සහ විස්කම්භය හොයාගන්න පුළුවන්. එහෙනම් අපි ගත්තේ පරීක්ෂණයක් දැන් කරන්න ගත්ත රුපියල් 2 කාසිය ගත්තාම මේ රුපියල් 2 කාසියේ වටේ දිග අපිට ආවා 10.5 කියන එක සෙන්ටිමීටර. ඊට පස්සේ විස්කම්භය හොයාගත්තා 3.5 කියලා හොයාගත්තා. හරිද? ඊට පස්සේ මොකද අපි දැන් කරන්නේ? මෙන්න මේ පරිධියයි වටේ දිගයි විස්කම්භයයි අපි දන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ පරිධියේ යගේ විස්කම්භයෙන් බෙදනවා. අතීතයේ ගණිතඥයෝ
මේ එක එක වස්තු වල රුපියල් 2,180 නෙමෙයි. අපි ගමුකෝ CD තැටියක්. CD තැටියක් කරන් ඒකේ පරිධිය හොයාගෙන ඒකේ විස්කම්භයක් හොයාගත්තා. ඒකෙන් බෙදුවා. හරිද? තව විවිධ වස්තු. දැන් CD තැටි නෙමෙයි පරිසරයේ තියෙන විශාල විවෘතාකාර හැඩ තියෙන වස්තු. ඒ වගේ පරිධිය සහ විස්කම්භය හොයාගෙන තියෙනවා. පරිධිය සහ විස්කම්භය හොයාගෙන පරිධිය විස්කම්භයෙන් බෙදනවා. උදාහරණයක් විදිහට එහෙනම් මේකේ පරිධියගේ කීයද? මේකේ පරිධියගේ 10.5යිනේ. 10.5 3.5න් බෙදද්දී හැම විටම ඇවිල්ලා තියෙන 3.14ක්. හැම විටම මේ පරිධියගේ මේ විස්කම්භයෙන් බෙදද්දී මෙතෙන්ටත් ඇවිල්ලා තියෙන 3.14ක්. මේකත් පරිධිය විස්කම්භයෙන් බෙදද්දී 3.14ක්. පරිධිය විස්කම්භයෙන් බෙදද්දී ඇවිල්ලා තියෙන 3.14ක්. පරිධිය විස්කම්භයේ වෙන වෙන විවිධාගයන් තිබ්බා. අවසානයේ පරිධිය විස්කම්භයෙන් බෙදුවට පස්සේ ඇවිල්ලා තියෙන 3.14ක්. හැම එකකම පරීක්ෂණය කරලා බලද්දී හැම එකේම ඇවිල්ලා තියෙන්නේ 3.14. ඒ නිසා 3.14 පරිධිය වෘත්තයක පරිධියේ අගය විස්කම්භයෙන් බෙදුවට පස්සේ 3.14ක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා 3.14ට ඒ කට්ටිය භාවිතා කරලා තියෙනවා 3.14 කියන එක හිතන්න 5 කියන සංකේතය. මෙන්න 3.14 5 කියලා හිතන්න. ඔන්න 5 කියන සංකේතය ආව හැටි. 5 කියන සංකේතය ලියන්නේ කොහොමද? ඔහොම ඉරි කැරලක් ගහලා B අකුර යටින් ලියනවා 5. මේක අපි කියන්නේ 5. 5 සංකේතය 5. 5. එතකොට 5 කියන්නේ 3.14 කියලා හිතන්න. අපිට මේ දශමයක භාග කරොත් 3.14 කියන එක අපි භාගයක් විදිහට ලියුවා 7/22 කියලා කියන්න පුළුවන්. 3.14 නැත්නම් 7/22 දශමයක් කරොත් 3.14 එනවා. එහෙම නැත්නම් මේ 3.14 කියන දශමයේ භාගයක් කරොත් 7/22 එනවා. එහෙනම් 5 කියන එක 3.14 හෙවත් 7/22 කියලා කියන්නත් පුළුවන් 5 කියන්නේ. දශමයක් විදිහට ලියන්නත් පුළුවන්, භාගයක් විදිහට ලියන්නත් පුළුවන් දෙකම එකයි. පැහැදිලිද? එහෙනම් 5 කියන සංකේතය ආවේ කොහොමද? අර පරිධියේ විස්කම්භයෙන් බෙදුවට පස්සේ එන අගය 5 කියලා හිතුවා. එහෙනම් CD වලින් බෙදුවට පස්සේ 3.14 කියන්නේ 5 කියලා තීරණය කරා. පස්සේ මෙතන බෙදීම D තියෙනවා. අපි දැන් මේක දන්නවා සරල සමීකරණ. සරල සමීකරණවල බෙදීම එකේ ප්‍රතිලෝමය මොකද්ද? බෙදීම නැති කරන්න නම් දෙපැත්තම ಗುಣ කරනවා. දෙපැත්තම D වලින් ಗುಣ කරනවා. එතකොට D ට D සුළු වෙලා ගිහිල්ලා මේ පැත්තේ C සමානයි 5D කියලා එනවා. 5D කියලා එනවා. එහෙනම් වෘත්තයක වටේ දිග හොයන්න සූත්‍රයක් අපි ඔප්පු කරනවා. 5 කියන්නේ මොකද්ද? 3.14. D කියන්නේ මොකද්ද? විස්කම්භය. D කියන්නේ විස්කම්භය. එහෙනම් වෘත්තයක විස්කම්භය විතරක් දන්නවනම් වටේ දිග හොයාගන්න පුළුවන්. අපිට නූල් කෑලි තියා මයින්ඩ් දෙයක් නැහැ. විස්කම්භය විතරක් දන්නවනම් වෘත්තයක 5 වෙනුවට 3.14 ආදේශ කරලා වටේ දිග හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් ඊළඟදී අපි තව එකක් ඉගෙන ගත්තා. අපි වෘත්තයක් කියලා කිව්වේ හරිමැද තියෙන එක කේන්ද්‍රය කිව්වා. පරිධිය O කියලා ගත්තාම OA කිව්වා අරය කියලා. OA දුරට අරය කිව්වා. එතකොට විස්කම්භය කියලා කියන්නේ අරය වගේ දෙගුණයක් නේද? දැන් මේක AB කියන්නේ විස්කම්භයක්. එතකොට බලන්න අරය වගේ දෙගුණයක් තමයි විස්කම්භය. එහෙනම් අරය සෙන්ටිමීටර 5යි නම් විස්කම්භය සෙන්ටිමීටර 10යි. අරය සෙන්ටිමීටර 20 නම් විස්කම්භය සෙන්ටිමීටර 40යි. අරය සෙන්ටිමීටර 15යි නම් විස්කම්භය සෙන්ටිමීටර 30යි. ඒකේ අනිත් පැත්ත විස්කම්භය සෙන්ටිමීටර 40යි නම් අරය සෙන්ටිමීටර 20යි. විස්කම්භය සෙන්ටිමීටර 15යි නම් අරය සෙන්ටිමීටර 7.5යි. එහෙනම් විස්කම්භය කියන්නේ අරයෙන් භාගයක්. අරය දෙකට බෙදුවාම නැත්තම් අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. ඔව්. විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක්. විස්කම්භය කියන්නේ එහෙම දාමු. අරය වගේ දෙගුණයක්. විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක්. කොහොමද අපිට සම්බන්ධය ලියන්න වෙන්නේ? විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක්. අරය සෙන්ටිමීටර 5 දෙකෙන් වැඩි කරොත් 10 වෙනවා. එහෙනම් D කියන්නේ විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක්. එහෙනම් දැන් අපි මේකට ආදේශ කරනවා D වෙනුවට ආදේශ කරනවා 2R. C සමානයි 5D වෙනුවට දැන් ආදේශ කරනවා 2R. 2R ආදේශ කරාම 2 කියන එක දන්න පදයක් ඉස්සරහින් ලියනවා 2 5R කියලා ලියනවා. එහෙනම් ඔන්න
වෘත්තයක වටේ දිග හොයන්න පුළුවන් අරය දන්නවනම් වෘත්තයක අරය දන්නවනම් ඒක 5 සහ 2කින් වැඩි කරාම වටේ දිග එනවා. එහෙනම් නූල් කැලි තියා වටේ පෙරලා යන්න ඕනේ. අරය සහ විස්කම්භය දන්නවනම් අරය සහ විස්කම්භය දන්නවනම් වෘත්තයක වටේ දිග හොයාගන්න පුළුවන්. හරිද? එහෙනම් අපිට අර ගැටලු අඩු වෙනවා. අරය සහ විස්කම්භය හරියටම ප්‍රමාණිකූලව නිවැරදිව ගත්තොත් ඒකේ වටේ දිග එනවා. පැහැදිලිද? හරි. එහෙනම් වෘත්තයක වටේ දිග හොයන්න අපිට වෘත්තයක වටේ දිග හොයන්න අපිට සූත්‍රයක් පරිදිය හොයන්න සූත්‍ර දෙකක් මෙව කරා. C සමානයි 5D කියන සූත්‍රය හෝ C සමානයි 2πr කියන එක. හරිද? එතකොට D කියලා කියන්නේ විස්කම්භය, D කියන්නේ විස්කම්භය, R කියන්නේ අරය. එහෙනම් විස්කම්භය හරි අරය හරි දන්නවනම් අපිට මේකේ වටේ දිග හොයාගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේ සූත්‍ර දෙක මතක තියාගන්න ඕන. 5 කියන්නේ මොකද්ද එතකොට? 5 කියලා කියන්නේ දශම වලින් ගත්තොත් 3.14. භාග වලින් ගත්තොත් 7/22. හරිද? 7/22. භාග වලින් ගත්තොත් 7/22. හරි. දැන් ඔන්න බලන්න අපි මේක සුළු කිරීම මේ සූත්‍ර දෙක භාවිතා කරලා අපිට ගණන් හදන්න තියෙනවා. සම්පූර්ණ වෘත්තයක ඔන්න වටේ දිග හොයන්න වැදගත් සම්බන්ධයක් මේ අපි ඉගෙන ගත්තේ. හරි. දැන් මට කියන්න ඉස්සෙල්ලා අපි දැන් පොඩි සටහනක් පොඩි මතක් කිරීමක් කරමු. මට කියන්න මෙහෙම දශමයකට එන මතකයි නේද? දශම ගුණ කිරීම අපි කරා නේද? මට කියන්න 3.5 නැත්නම් 3.5 දෙකෙන් වැඩි කරොත් 3.5 දෙකෙන් වැඩි කරොත් අපි කොහොමද උත්තරේ මෙවා කරේ වැඩි කරේ? අපි සාමාන්‍යයෙන් කොහොමද 3.5 දෙකෙන් වැඩි කරේ? මේක දශමයක අමතක කරන්න මේක 35 කියලා හිතනද ඒක දෙකෙන් වැඩි කරන්න කියලා කිව්වා. දෙවරක් 5 10යි, දෙවරක් 3 6යි 1යි 7යි. දැන් මෙතන දශම ස්ථාන එකක් තියෙනවද? අගේ නම් එකක් අරින්න කිව්වා නේද? 7.0යි කියලා ගත්තා නේද අපි? මතකද? 7.0යි කියලා ගත්තා. හරි. කොහොම ගත්තා? තවත් එකක් අපි ගමුකෝ. දශම අපිට වැඩි කරන්න තියෙනවා මෙහෙම. 2 10.5න් වැඩි කරලා අයි එක වැඩි කරන්න 7න්. කොහොම තියෙනවා? ඉලක්කම් 3. එතකොට අපිට පේනවා මේ පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. දෙවරක් 7 14 10.5න් වැඩි කරන්න කියන එක නේද ඔය තියෙන්නේ. එහෙනම් දැන් අපිට මේ දශම වැඩි කරලා අපි දන්නවා මේ 10.5 කියන්නේ 105 14න් වැඩි කරන්න ඕනේ කියන එක අපි දන්නව නේද? දැන් වැඩි කරන්නේ කොහොමද? 4 වරක් 5 20යි 4 වරක් බිඳුව බිඳුවයි අර 2යි 2යි 4 වරක් එක 4යි. පස්සේ 1 වරක් 5 5යි 1 වරක් බිඳුව බිඳුවයි 1 වරක් එක 1යි. බිඳුවයි 5යි 2යි 7යි 4යි 1යි. දශම ස්ථාන එකක් තියෙනද 147.0යි. පැහැදිලිද? හොඳයි. අපිට මේකේ තවත් දෙයක් දැනගන්න තියෙනවා. දැන් විශේෂයෙන්ම 3.5 කියන්නේ 3.5 කියන්නේ දශම උත්තරයක්. නේද? එතකොට 10.5 කියන්නේ දශම උත්තරයක්. නේද? එතකොට 3.5 කියන එක අපිට ඕනම් භාගයක් කරොත් 7 බෙදීම 2 කියලා ලියන්න පුළුවන් නේද? 3.5 10.5 ඕනනම් අපිට භාගයක් විදිහට ලියන්න පුළුවන් නේද? 21 දෙකෙන් බෙදුවත් 10.5 21 දෙකෙන් බෙදුවත් 10.5 නේද? පැහැදිලිද? 21 දෙකෙන් බෙදුවත් 10.5යි. එතකොට මෙන්න මේක අපිට ටිකක් මතකේ තියාගමු. දශමයක් තියෙනවා නම් අපිට ඒක භාගයක් බවට පත් කරගන්න පුළුවන්. ඒක නේද 3.14 භාගයක් කරොත් නේද 22 බෙදීම 7 ආවේ. ඒ වගේම මේ දශමයක් භාගයක් කරගන්න පුළුවන්. හරි. එතකොට අපිට දැන් මෙහෙම තව එකක් ඉගෙන ගත්තා. ඔකට එන්න මතකද භාග. දැන් හිතන්න 7න් 22 වැඩි කරන්න තියෙනවා 21. භාග සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරේ කොහොමද? අපිට දැක්ක මේ හරහට ගුණ කරන්න පුළුවන් 7ට 1යි 21ට 3යි. 3 වරක් 22 66යි කියලා ගුණ කරා මතකද? භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරා මතකද? හරි. දැන් අපි තව එකක් ගමු. අපිට මෙහෙම තිබ්බොත් 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම 35 කියලා හොම තිබ්බා කියලා හිතන්න. එහෙනම් මේ පූර්ණ සංඛ්‍යාවකුයි භාගයකුයි පූර්ණ සංඛ්‍යාවකුයි මේ දෙක 7යි 35යි අතර සම්බන්ධයක් තියෙනවා. 7ට 1යි 35ට 5යි. දැන් දෙවරක් 5 10යි. මේ දෙවරක් 5 10යි 10යි 22 220යි. පැහැදිලිද? දෙසිය 20යි. දෙවරක් 5 10යි 10 22කින් වැඩි කරොත් 220යි.
20යි. පැහැදිලිද? හරි. දැන් ඊළඟදී මේ මෙහෙම තියෙනවා බලන්න. 7න් 22 තියෙනවා වැඩි කිරීම 3.5 තියෙනවා. හරිද? වැඩි කිරීම 3.5 තියෙනවා. හරි. දැන් බලන්න මේක භාගයක් මේක දශමයක්. මේ 7 සහ 3.5 අතර සම්බන්ධයක් තියෙනවා. එතකොට අපිට මේ පාඩමේ යද්දී මොකද්ද සම්බන්ධය? 3.5 චක්කරේ 3.5. 3.5ට 3.5ක ඉතුරු 7යි. 7ට 3.5ක ඉතුරු 10.5යි. 10.5ට 3.5ක 14යි. 14ට 3.5ක 17.5යි. 17.5ට 3.5ක ඉතුරු 21.0යි. 21.0ට 3.5ක 24.5යි. 24.5ට 3.5ක ඉතුරු 28.0යි. හරිද? එහෙනම් අපිට පේනවා මේ 3.5යි 7යි අතර සම්බන්ධයක් තියෙනවා. හරිද? 3.5යි 7යි අතර සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා සමහරක් ළමයි මේ 3.5යි 7යි අතර සම්බන්ධේ 3.5ට 3.5යි 1යි 7ට 3.5යි 2යි කියලා දානවා. දාලා 22 එකෙන් වැඩි කරොත් 22 බෙදනවා 2කින්. 22 2කින් බෙදුවොත් 11යි. සමහරක් ළමයි උහුම උත්තරේ දානවා. පැහැදිලිද? 11යි කියලා. සමහරක් ළමයි මෙහෙම උත්තරේ ගන්නවා උක. 7න් 22 3.5න් වැඩි කරන්න කියලා කිව්වහම 3 මෙහෙමම කෙලින්ම දශම සුල කරනවා. 7ට 7 1යි 3ට 7 වන්නේ දශම තිත තිබ්බා. දැන් මේ 3 මොකද කරන්නේ? 5 ගාවට ගියහම 35යි. 35ට 7 5යි. පස්සේ දැන් ඒකට 22.5න් වැඩි කරනවා. 22.5න් වැඩි කරොත් 11යි. එහෙමත් සමහරක් අය හදනවා සමහරක් ළමයි. පැහැදිලිද? සමහරක් ළමයි මේ ගාන මෙහෙමත් හදනවා. 7න් 22 3.5න් වැඩි කරන්න කිව්වම 3.5 කියන එක දශම එකක්. එයා භාගයක් කරොත් 7 බෙදීම 2 කියලා ලියනවා සමහරක් අය. 7 බෙදීම 2 කියලා ලියනවා. එතකොට 7 බෙදීම 2 කියලා කියන්නේ භාග දෙකක් සුළු කරද්දී 7ට 7 1යි 7ට 7 1යි. 2ට 2 1යි 22ට 2 11යි. 11 සරක් 1 11යි. උත්තරේ 11යි. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් මේ එකම ගාන ක්‍රම තුනකින් දශම තියෙදි හදන්න පුළුවන්. එකම ගාන. අපි තවත් එකක් බලමු. අපිට තියෙනවා කියලා හිතමු 10.5 7න් 22 වැඩි කරන්න තියෙනවා 10.5යි. ඕනනම් අපිට මේක හදන්න පුළුවන් 7යි 10.5යි අතර සම්බන්ධයක් තියෙනවා 3යි. 7ට 3.5යි 2යි 10.5ට 3.5යි 3යි. 3 වරක් 22 66 දෙකෙන් බෙදුවම 33යි ඔන්න උත්තර එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි 7න් 22 අපි කිව්වා 10.5න් ගුණ කරද්දී මේ දශම තියෙද්දිම 7ට 1යි 10ට 7 1යි. දශම 3ක් ඉතුරුයි 35ට. ඊට පස්සේ මේ 5 ඉස්සරහට 3 වම 35ට 7 5යි. දැන් 22 1.5න් වැඩි කරාම දශම 33 එන්නේ. ඔන්න එක ක්‍රමයක්. හරිද? තවත් එකක් 7න් 22 කියන එක 10.5න් වැඩි කරන්න මේ දශම එක භාගයක් කරලා ලියන්න පුළුවන් 10.5 21 එකෙන් බෙදෙනවා. 7ට 1යි 21ට 3යි. 2ට 1යි 22ට 11යි. 11 වරක් 3 33යි. ඔහොම ගන්න පුළුවන් එකම ක්‍රමයක. ඒකට කැමති ක්‍රමයකට මේ ගාන හදන්න පුළුවන්. පැහැදිලිද? හරි. හොඳයි. එහෙනම් දැන් අපි ගානක් බලමු. මේකෙන් හදන විදිහ. එහෙනම් අපි කිව්වා වෘත්තයක වටේ දිග හොයන්න c සමානයි 5d කියන එකයි c සමානයි 2πr කියලා භාවිතා කරන්න පුළුවන්. ඒකට උදාහරණයක් අපි බලමු මෙහෙම. වෘත්තයක් තියෙනවා. මේ වෘත්තයේ අරය සෙන්ටිමීටර 7යි නම් මේකේ අරය සෙන්ටිමීටර 7යි නම් මේකේ වටේ දිග අහනවා. එහෙනම් මේකට දීලා තියෙන අරය දීලා තියෙනවා නම් r දීලා තියෙනවා නම් අපිට භාවිතා කරන්න පුළුවන් සූත්‍රය තමයි c සමානයි 2πr. මේකනේ r කියන්නේ. මේක තමයි විස්කම්භය. r කියන්නේ අරය, d කියන්නේ විස්කම්භය. එහෙනම් මේ අරය දීලා තියෙන හන්ද c සමානයි 2πr කියන සූත්‍රය භාවිතා කරනවා. පැහැදිලිද? හරි. එහෙනම් 2 ආදේශ කරනවා 2 වැඩි කිරීම 5 කියන්නේ අපි දන්නවා 3.14. r කියන්නේ කීයද? 4. ඔන්න ආදේශ කරපු හැටි පේනවද? 2 මේ අතර තියෙන වැඩි කිරීම 2 දැම්මා පූර්ණ සංඛ්‍යාව 5 වෙනුවට ආදේශ කරා 3.14 r වෙනුවට ආදේශ කරා මෙතන 4. දැන් පේනවා දෙවරක් 7 14යි. පැහැදිලිද? වැඩි කිරීම 3.14යි. දැන් 314 14න් වැඩි කරමු. වෙන තැනක කරන්නේ එතනම අපි වැඩි කරලා පෙන්නනවා. 314 14යි. දැන් 4 වරක් 4 16යි. 4 වරක් 1 4යි 5යි. 4 වරක් 3 12යි.
එක්වරක් 4 4යි, එක්වරක් 1 1යි, එක්වරක් 3 3යි. බලන්න ඉගෙනගත්ත ඒවා භාවිතා වෙන හැටි 3යි 4යි. දැන් දශම ස්ථාන දෙකක් තියෙනවා. අගේ ඉඳන් 43.9යි 6යි cm. පැහැදිලිද? 43.9යි 6යි. ගත්ත විදිය පැහැදුනාද? හරි. එතකොට මේක කොටු කරලා මේ ගත්ත එක වෙන තැනක වෙන කටු වැඩි කොළවල හදන්නේ නේ. එතන ඉස්සරහින් ලස්සනට හදලා කොටු කරලා පෙන්නනවා. අරය 40 පරිදිය 43.9යි 6යි. පැහැදිලිද? හරි. හදපු විදිය. හරි. ඊට පස්සේ අපි තව එකක් බලමු. අපි තව උදාහරණයක් බලමු. හදපු විදිය. අපි තව උදාහරණයක් බලමු. එහෙනම් ඔන්න වෘත්තයක් තියෙනවා. ඒකේ විස්කම්භය 21යි. විස්කම්භය 21යි. එහෙනම් වටේ දිග පරිධිය අහනවා. එහෙනම් විස්කම්භයේ දීලා නම් අපි භාවිතා කරන සූත්‍රය දැන් c = 5d කියන සූත්‍රය මේක ආදේශ කරන්නේ නැහැ. එහෙනම් 5 කියන්නේ ආදේශ කරනවා අපි 3.14 වැඩි කරනවා d කියන්නේ මේක හැටියට 21යි. දැන් ඔන්න පැත්තකින් 314 අපි වැඩි කරනවා 21කින්. දැන් එක්වරක් 4 4යි, එක්වරක් 1 1යි, එක්වරක් 3 3යි. දෙවරක් 4 8යි, දෙවරක් 1 2යි, දෙවරක් 3 6යි. දැන් මෙතන 4 එනවා 8යි 1යි 9යි, 3යි 2යි 5යි 6යි. දැන් මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවා. දාගෙන නම් ඉලක්කම් දෙකක් ඇట్లా දශම ස්ථානයේ තියෙනවා 65.9යි 4යි. පැහැදිලිද? සෙන්ටිමීටර් 65.9යි 4යි. දැන් මේකට ආදේශ කරනවා දශම ගුණ කරනවා. එහෙනම් අරය සහ විස්කම්භය දීලා තියෙදි අපිට වෙන වෙනම වටේ දිග හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. හොඳයි. එහෙනම් අපි තවත් දෙයක් දැනගන්න ඕන දෙයක් තියෙනවා මෙතන. අපිට සමහරක් වෙලාවට ඒ කට්ටිය දෙන්න පුළුවන් මෙහෙම. අරය මෙතන තියෙනවා අරය 3.5යි. අරය 3.5යි මේකේ වටේ දිග අහනවා. එහෙනම් c සමානයි අරය දීලා තියෙන හඳ 2πr. දැන් 5 වෙනුවට ගන්නලු 7.22 3.14 නෙමෙයි. 5 වෙනුවට දැන් ගන්නලු 7.22 දෙක වැඩි කිරීම 5 වෙනුවට දැන් 7.22 දානවා. වැඩි කිරීම r වෙනුවට 3.5 දානවා. ඔන්න ආදේශ කරපු හැටි වෙනවද? දෙක දැම්ම 5 වෙනුවට 7.22 r වෙනුවට 3.5. දැන් මේක සුළු කරද්දී 7යි 3.5යි අතර සම්බන්ධයක් තියෙනවා. 3.5ට 1යි 7ට 2යි. අය මේ පැත්තට ගත්තොත් 2ට 1යි සුළු කරපු විදිහ හරියද? දැන් එක්වරක් 22යි cm. ඔන්න වටේ දිග 22යි cm. මේ වෘත්තයේ වටේ දිග 22යි cm. වෘත්තයේ වටේ දිග 22යි cm. තව උදාහරණයක් ගමු මෙහෙම. ඔන්න මේකක් තියෙනවා වෘත්තයක් තියෙනවා. ඒකේ විස්කම්භය 10.5යි. විස්කම්භය 10.5යි. දැන් එහෙනම් අහනවා මේකේ වටේ දිග. එහෙනම් විස්කම්භය දීලා තියෙනවා සූත්‍රයේ c = 5d. එහෙනම් මේක 5 වෙනුවට දැන් ආදේශ කරන්න කියන 7.22 d වෙනුවට 10.5යි. හරිද? එහෙනම් දැන් 7යි 10.5යි අතර සම්බන්ධයක් තියෙනවා. 7ට 3.5යි 2යි 10.5ට 3යි. දැන් 3 වරක් 22 66 බෙදීම 2යි. 66 දෙකෙන් බෙදුවොත් 33යි cm. පැහැදිලිද? 33යි cm. එතකොට අරය සහ විස්කම්භය දීලා තියෙදි වෙන වෙනම අපි ගණනය කිරීම කරනවා. පැහැදිලි වුණාද? හරි. ඔන්න තව එකක්. දැන් අපිට මේකේ දැනගන්න ඕන දෙයක් තියෙනවා තව එකක්. මේ සම්පූර්ණ වෘත්තයක තමයි c = 5d, c = 2πr. දැන් අපි හිතන්නකො සම්පූර්ණ වෘත්තයක් නෙමෙයි මේ වෘත්තයෙන් භාගයක් තියෙනවා. අර්ධ වෘත්තයක් තියෙනවා. උදාහරණයක් විදිහට r. හරිද? අර්ධ වෘත්තයක් තියෙනවා. එතකොට අර්ධ වෘත්තයක් තියෙනවා නම් සම්පූර්ණ වෘත්තයක් තිබෙකෙන් මේ තියෙන්නේ භාගයක් අර්ධ වෘත්තයක්. සම්පූර්ණ වෘත්තයක වටේ දිග හොයන්නේ 2πr. හැබැයි මේ සම්පූර්ණ වෘත්තයකින් භාගයක් නිසා හරි අඩක් නිසා වැඩි කරනවා දෙකෙන් එකේ. දැන් සම්පූර්ණ වෘත්තයක නම් 2πr. විස්කම්භය දීලා තියෙනවා නම් සම්පූර්ණ වෘත්තයක වටේ දිග හොයන්නේ c = 5d. හැබැයි මේ පෙන්නලා තියෙන වෘත්තයෙන් හරි අඩක් භාගයක්. ඒ නිසා දෙකෙන් එකෙන් වැඩි කරනවා. අර්ධ වෘත්තයන් නිසා ඒක දෙකෙන් එකෙන් වැඩි කරනවා. පැහැදිලිද? අපි උදාහරණයක් විදිහට අර්ධ වෘත්තයක් තියෙනවා. ඔන්න ඔහොම අර්ධ වෘත්තයක් තියෙනවා. මේක 7යි cm. එහෙනම් දැන් අපි අහනවා මේකේ
අර්ධ වෘත්තයේ වටේ දිග අහනවා. මෙන්න මේකේ දිග අහනවා. එතකොට මෙන්න මේ ඡාප කොටසේ දිගයි එන්නේ. මෙන්න මේ ඡාප කොටසේ දිග එනවා. ඡාප කොටසේ දිග එනවා. අපි c සමානයි 2πr කියලා දැම්මොත් වැරදි. හේතුව c සමානයි 2πr කියන සම්පූර්ණ වෘත්තය. හැබැයි මේක අර්ධ වෘත්තය නිසා දෙකෙන් එකෙන් වැඩි කරනවා. පැහැදිලිද? දැන් එතකොට ටිකක් දැන් ආදේශ කරනවා 2 වැඩි කිරීම π කියන්නේ 7න් 22 r කියන්නේ 7යි වැඩි කිරීම භාගය. ඔන්න බලන්න. 7ට 7 එකයි 7ට 7 එකයි. දැන් මේක 2යි කැපෙනවා 2ට 1යි 2ට 1යි. එතකොට මෙතන එනවා 22යි cm කියලා උත්තරේ එනවා. පැහැදිලිද? එතකොට අර්ධ වෘත්තයන් නිසා භාගයක් කියලා එනවා. පැහැදිලිද? හරි. හොඳයි. අපි තව උදාහරණයක් කතා කරමු බලන්න. අපිට තියෙනවා මෙන්න මෙහෙම. අපිට කියනවා ගානක් කියනවා මෙහෙම. විස්කම්භය 17යි 2න් 1යි මීටර් නම් පරිධිය සොයන්න. ඔන්න ගානක් දෙනවා. එතකොට විස්කම්භය එහෙනම් පරිධිය කියන්නේ වෘත්තයක් ගැන මේ කතා කරන්නේ. එහෙනම් විස්කම්භයේ d කියන්නේ 17යි 2න් 1යි. d කියන්නේ 17යි 2න් 1යි. එහෙනම් මේ මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන මෙහා විෂම භාගයක් කරගත්තොත් 2යි 2 වරක් 17 34යි 35යි 35 බෙදීම 2. එහෙනම් විස්කම්භයේ දීලා පරිධිය හොයන්න තියෙනවා නම් c මතක තියෙන්න ඕන c සමානයි 5d කියලා. 5 කියන්නේ 7න් 22 d කියන්නේ 35 බෙදීම 2. ඔන්න භාග දෙකක් සුළු කරන්න තියෙනවා. 7යි 35යි අතර සම්බන්ධයක් තියෙනවා 7ට 1යි 35ට 5යි. 2යි 22 අතර සම්බන්ධයක් තියෙනවා 2ට 1යි 22ට 11යි. 11 අරපහ 55යි cm. එහෙනම් වටේ දිග 55යි cm. පැහැදිලිද? එතකොට අරය සහ විස්කම්භයේ දීලා තියෙද්දි අපිට පරිධිය හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් මම ගණන් ටිකක් දෙන්නම් තනියම හදනවද ওই සූත්‍ර දෙක භාවිතා කරලා? හොඳයි. හෝම්වර්ක් එක. ඔන්න මම ගණන් ටිකක් දෙන්නම්. මෙන්න මේකේ හෝම්වර්ක් එක. පරිධිය සොයන්න. වෘත්තවල පරිධිය සොයන්න. ෆයි සඳහා 7න් 22 යොදා ගන්න. පළවෙනි එක අරය 7යි cm. දෙවෙනි එක විස්කම්භය 21යි මීටර. තුන්වෙනි එක අරය 10.5යි සෙන්ටිමීටර. හතරවෙනි එක විස්කම්භය 17යි 2න් 1යි මීටර. පස්වෙනි එක අරය 7 බෙදීම 2යි මීටර. හයවෙනි එක විස්කම්භය 28යි සෙන්ටිමීටර. හත්වෙනි එක අරය 15.4යි සෙන්ටිමීටර. අටවෙනි එක විස්කම්භය 3යි 9න් 1යි මීටර. පැහැදිලිද? එතකොට මේක ගෙදරින් කරන්න ඕන වෙන වෙන වෘත්ත ඇඳලා වටේ දිග පරිධිය හොයන්න ඕන. හරි. එතකොට මේක ගෙදරින් කරමු. අපිට මේ යටතේ තව කොටසක් සාකච්ඡා කරන්න තියෙනවා. අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය. දැන් කීයකට කලින් මම ඒක කිව්වා. අර්ධ වෘත්තාකාර ආස්තරයක් කියන්නේ කොටසක්. ආස්තරයක පරිමිතිය. හරි. දැන් ඔන්න අර්ධ වෘත්තාකාර ආස්තරයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඔන්න අර්ධ වෘත්තයක්. ඒක සම්පූර්ණ එකක් නේද? දැන් උළුවහඟු එහෙම දැකලා තියෙනව නේද? හිතන්නකෝ මේකේ අරේ දීලා තියෙනවා කියලා. මෙන්න අරේ දීලා තියෙනවා මේකේ අරේ. එතකොට අරේ දීලා තියෙනවා නම් මෙන්න මේ කොටසට කියනවා ඡාප දිග. මේක ඡාප දිග නේද? ඡාප දිග. මෙන්න මේක සම්පූර්ණ එක මේක අරේ මේකත් අරේ මේක විස්කම්භය නේද? එහෙනම් පරිමිතිය කියලා කියන්නේ වටේ දිග නේද? පරිමිතිය හොයන්න නම් මේ ඡාප දිගයි හොයාගත්ත ඡාප දිගයි මේ තියෙන විස්කම්භයයි දෙක එකට එකතු කරන්න ඕන නේද? විස්කම්භය. පැහැදිලිද? පරිමිතිය හොයන්න නම් දැන් පරිධිය කියලා කියන්නේ වටේ දිග. මොකද මේ ඡාප දිගේ වටේ දිග.
මෙන්න මේ ඡාපයේ වටේ දිගට තමයි මෙතන පරිධිය. හැබැයි පරිමිතිය කියන්නේ තල රූපයක වටේ දිග කියන්නේ මේ ඡාප දිගයි මේ විස්කම්භයයි දෙකම එකට එකතු කරන්න ඕන වටේ දිග. මේ ටික විතරක් එකතු වෙලා බෑ. මේ ටිකත් එකතු වෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ ඕක ওই ඡාප මේක තියෙනවා මෙතන අපි ගමුකෝ මෙතන තියෙනවා නැත්නම් අපි ගමුකෝ මෙතන 21යි කියලා. 21යි 100. 21යි 100. එහෙනම් අපිට දැන් මේකේ පරිමිතිය හොයන්න කියන්නේ එහෙනම් ඡාප දිග ඉස්සල්ලාම හොයන්නේ c සමානයි 5d කියලා. අපි දැන් ටිකකට කලින් කිව්වා මේක අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක නම් සම්පූර්ණ වෘත්තයේ පරිධිය දෙකෙන් එකෙන් වැඩි කරන්න ඕනේ. හරිද? එහෙනම් එතකොට ඡාප දිග එනවා 5 කියන්නේ දැන් 7න් 22යි d කියන්නේ 21 වැඩි කිරීම දෙකෙන් එක. පැහැදිලිද? දැන් සුළු කරමු 7ට 1යි 21ට 3යි මේ පැත්ත සුළු වෙනවා 2ට 1යි 22ට 11යි 11 සරත් 3 33යි. දැන් පරිමිතිය 33යි නෙවෙයි. පරිමිතිය කියන්නේ මේ 33 මේ ඡාප දිග විතරයි. දැන් පරිමිතිය කියන්නේ ඡාප දිගයි 33 ඡාප දිගට එකතු කරන්න ඕන විස්කම්භය. විස්කම්භය 21යි. එතකොට 4යි 54යි 100. මොන්න පරිමිතිය එන්නේ 54යි 100. පැහැදිලිද? පරිමිතිය එන්නේ 54යි 100. එතකොට වටේ දැනගන්න ඕන පරිමිතිය කියන්නේ වටේ දිග. එතකොට වටේ දිග හොයද්දී මේ ඡාප දිගයි ඒ දීලා තියෙන සරල රේඛා ඛණ්ඩවල දිගයි එකට එකතු කරන්න ඕන. මේක ඡාපයක් මේක සරල රේඛාවක්. එතකොට මේ ඡාප දිගයි මේ සරල රේඛාවේවත් විස්කම්භයේ දිගයි එකට එකතු කරා. පැහැදිලිද? හරි. ඔන්න අපි තව උදාහරණයක් ගමු. ඒක හොඳට මතක තියාගන්න ඕන පරිමිතිය. දැන් අපිට තියෙනවා මෙන්න මේ වගේ එකක්. තව උදාහරණයක් අපි ගමු. ඔන්න තියෙනවා මෙන්න මේ වගේ දාහතරයි 100 ඔහොම කියලා තියෙනවා. ඔන්න බලන්න මේකේ අහනවා අරය 14යි 100 මහා විස්කම්භයේ 14යි 100 වූ වෘත්ත ඛණ්ඩ දෙකකින් සමන්විත රූපයක් මෙහි දැක්වේ. පරිමිතිය සොයන්න. අරය සෙන්ටිමීටර් 14යිලු මේක අරය සෙන්ටිමීටර් 14ක් වන වෘත්ත ඛණ්ඩයකිනු අර්ධ වෘත්තාකාර ඛණ්ඩයකිනු විස්කම්භයේ සෙන්ටිමීටර් 14ක් වන අර්ධ වෘත්තාකාර ඛණ්ඩ දෙකකිනු වට වෙලාලු තියෙන. දැන් මේකේ සම්පූර්ණ පරිමිතිය අහනවා. එතකොට පරිමිතිය ආදී උකටෙන් පේනවා මේ ඡාප දිග මෙතන වක්‍ර රේඛා දෙකක් තියෙනවා සරල රේඛාවක් තියෙනවා. හොඳයි. එහෙනම් දැන් උකටෙන් පේනවා මේ උඩ තියෙන විශාල එක අර්ධ වෘත්තයක් නේද? එතකොට ඒකේ දීලා තියෙන මේ 14 කියන්නේ අරය. එහෙනම් අපිට මේකේ c සමානයි 2πr වැඩි කිරීම සම්පූර්ණ වෘත්තයක් නෙමෙයි දෙකෙන් එක. 2 5 කියන්නේ 7න් 22. දැන් මේ ලොකු එකේ විශාල එකේ අරය 14යි. 14 වැඩි කිරීම 21. දැන් 7ට 1යි 14ට 2යි 2ට 1යි 2ට 1යි. එතකොට 22 වරක් 2 44යි. 44යි 100 කියන්නේ විශාල අර්ධ වෘත්තයේ ඡාප දිග තමයි ආවේ. පැහැදිලිද? දැන් මෙතන තව ඡාප දිගක් තියෙනවා මේක 20. දැන් මේක 14 නම් මේකත් 14යි. එහෙනම් මේ දීලා තියෙන විස්කම්භය නිසා c සමානයි 5d කියලා දාන්න. 5d කියලා දැම්මම මෙන්න මේ ඡාප දිග එනවා. එතකොට 5 කියන්නේ 7න් 22යි d කියන්නේ කීයද 14යි. එතකොට 7ට 1යි 14ට 2යි 22 වරක් 2 44යි 100. දැන් අපෙන් අහන්නේ පරිමිතිය අහන්නේ මේ සම්පූර්ණ තල රූපයේ පරිමිතිය. එතකොට පරිමිතිය කියන්නේ වටේ දිග මේ ඡාපයයි මේ සරල රේඛාවේ එකතු වෙන්න ඕන. විශාල අර්ධ ඡාප දිග 44යි. ඊට පස්සේ මේකේ ඡාප දිග 44යි. එතකොට මේක 14යි. එතකොට එකතු කරොත් 4 8 12 4 8 9 10 102යි 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 100 102යි 100. හරි. දැන් මේ බලන්න මේ 102යි 100ෙන් අපි ගත්ත උත්තරේ හරිද? ඔව්. නෑ. මොකද්ද හේතුව? c සමානයි 5d කියලා කියන්නේ මේ බලන්න සම්පූර්ණ වෘත්තයක් අපි ගත්ත එක. ඔව්. very good. හරි. අන්න ඒ විදිහට 100ෙන් ඉන්න ඕන. පන්තියේ 100ෙන් ඉන්න ඕන. එතකොට මේ 5d කියන එක සම්පූර්ණ වෘත්තයක නේද අරන් තියෙන්නේ. නමුත් මෙතන සම්පූර්ණ වෘත්තයක් ගත්තාම හරිද? නෑ. මේක මොකද වෙන්නේ? දෙකෙන් එකක් වෙන්න ඕන. නේද? මෙතන දෙකෙන් එකක් වෙන්න ඕනේ නේද? එතකොට මේ උත්තරේ හරියන්න බෑනේ. දාන්න. හරි. පන්තියක් තුල ඉද්දි 100ෙන් ඉන්න ඕන. මේ බලන්න 5d. එතකොට 5d කියන එක එතකොට මේක තව ටිකක් සුළු වෙනවා නේද? බලන්න. මෙතන. එතකොට 5d
5D කියන්නේ 5 කියන්නේ 7න් 22 7න් 22 D කියන්නේ 14යි. හැබැයි අපි කලින් දැම්මේ නෑ මේක අර්ධ වෘත්තයක්. මතක තියාගන්න. සම්පූර්ණ වෘත්තයක් නෙමෙයි. දෙකෙන් එක. එතකොට 7ට 1යි 14ට 2යි. 2ට 1යි 2ට 1යි 22යි cm නේ. පැහැදිලිද? 22යි cm. එහෙනම් දැන් මොකද වෙන්නේ? මෙතන 44යි. එතකොට මේ කෑල්ල දැන් 44යි නෙමෙයි 22යි. හරි නේද? එතකොට දැන් අන්න very good. දැන් මෙතෙන්ට එන්නේ කීයද? 6යි 10යි 80යි cm. පරිධියෙන් 80යි cm. විශේෂයෙන් මේ අර්ධ වෘත්ත දෙක. ඒ නිසා මෙතන දෙකෙන්කින් වැඩි කරා, මෙතන දෙකෙන්කින් වැඩි කරා. පැහැදිලිද? ඒක උත්තර cm ඉන්න ඕන. සම්පූර්ණ වෘත්තයක් නම් තමයි 2πr 5d. දැන් කලින් එතන වැඩි කරේ 5d නේ. පෙරදිලා වැඩිම කරේ 5d එක. මොකද සම්පූර්ණ වෘත්තය. මොකද අඩුපාඩු ඔන්න යාගේ අඩුපාඩු හදා ගන්න ඕන විශේෂයෙන්ම මේක අර්ධ වෘත්තයක් නිසා. පැහැදිලිද? හරි. මම හිතනවා තේරෙන්න ඇති. තව ගානක් ඕනද? හරි. හොඳයි. තව ගානක් හදමු. අපි. හරි. අපිට තියෙනවා මෙන්න මෙහෙම එකක්. පරිමිතිය හොයන්න ඕන. තව උදාහරණයක් අපි ගමු. මෙතන අර්ධ වෘත්ත දෙකක්. එතකොට මෙතන 40යි cm ලු දිග, මේක 10.5 ලු විස්තෘතයි. දැන් ওই කට්ටියට තියෙනවා මේ සංයුක්ත රූපේ හැදලා තියෙන ඍජු කෝණාශ්‍රයකයි අර්ධ වෘත්ත දෙකකින් එකතු වෙලා හැදලා තියෙනවා. එහෙනම් මේකේ පරිමිතිය හොයන්න නම් වටේ දිග හොයන්න නම් මේ අර්ධ වෘත්ත දෙකේ ඡාප දිග අපි දැනගෙන ඉන්න ඕන. දැන් ওই කට්ටියන්ට පේනවද මේ ඡාප දිග එකතු වුණාම මෙන්න මේ ඡාපයයි මේ ඡාපයයි එකතු වුණාම සම්පූර්ණ වෘත්තයක් හැදෙනවා කියලා ඔය කට්ටියන්ට පේනවද? එතකොට විස්කම්භයේ 10.5යි මේ කෑලි දෙකම එකතු වුණාම සම්පූර්ණ වෘත්තයක්. එහෙනම් C සමානයි 5D කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් 5 කියන්නේ 7.22යි, D කියන්නේ 10.5යි. නේද? අපි දශම සූ කරන හැටි දන්නවා. 7ට 1යි 10ට 1යි 3ක් ඉතුරුයි 35ට කීයද? 35ට 7 5යි. දැන් 22 1.5න් වැඩි කරොත් කීයද? 22 15න් වැඩි කරනවා. 5 අර 2 10යි 10 1යි 11යි 1 අර 2 2යි 1 අර 2 2යි. බිංදුවයි 3යි දශම ස්ථාන එකක් එකතු කරොත් 33යි cm. 33යි cm කියලා කියන්නේ මෙන්න මේ කෑලි දෙකේ දිග. එන්න පරිමිතිය කියන්නේ 33යි ඡාප දිගේ දිග 33යි 40 හේවුව දෙකක් එනවා. එතකොට 80යි 3යි 8යි 3යි 11යි. හරි නේද? 113යි cm. පැහැදිලිද? වටේ දිග හොයන විදිය හරි. හොඳයි. එහෙනම් මම මේකෙන් හෝම්වර්ක් ටිකක් දෙන්නම්. ගණන් ටිකක් හදමු. homework අඳුරු කර ඇති කොටසේ පරිමිතිය සොයන්න. පළවෙනි එක අඳුරු කරලා තියෙනවා කියන්නේ මේක මෙහෙම අඳුරු කරලා තියෙනවා. මෙතන 14යි cm. මෙතන පළල 7යි cm. 7යි cm. ඊළඟදී 21යි cm. තව එකක් පහයි මේක 7යි cm. හරිද? තව එකක් තියෙනවා.
මෙතන 7යි cm මේ සම්පූර්ණ එක 10.5යි cm අඳුරු කරලා තියෙන එක. මේ අඳුරු කරලා තියෙන කොටසේ මේ ඔක්කොම අඳුරු කරලා තියෙන මේ අඳුරු කරලා තියෙන එකේ පරිමිතිය. පැහැදිලිද? හරි. ඔය සම්බන්ධයෙන් ගණන් හදන්න ඕන. පැහැදිලිද? හරි. හරිද? ලියාගත්තද? හඳගත්තද? හරි. එතකොට මේ ප්‍රශ්න අහනවා අපිට විභාගයට අහනවා. හරි. ලියාගත්තද? හරි. ඊට පස්සේ අපිට තව මාතෘකාවක් යටතේ මේක කතා කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් අහන්නේ විභාගයට අහන්නේ මෙන්න මේ වෘත්තයක පරිධි ආශ්‍රිත ගැටලු. පරිධි ආශ්‍රිත ගැටලු. සාමාන්‍ය බොහෝ විට අහන්නේ මෙන්න මෙහෙම. ලොකු වගන්තියක් දීලා මොකද කරන්නේ? මේ වගේ රූප සටහනක් අඳිනවා. මේ වගේ රූප සටහනක් ඇඳලා දීලා එකට විස්තරයක් කියනවා. මොනවද? අර්ධ වෘත්ත දෙකක් සංයුක්ත කර සකස් කර ඇති ආස්තරයක් රූපයේ දැක්වේ. විසිතුරු භාණ්ඩයක ඇසුරුම් පෙට්ටියේ ඇලවීම සඳහා සකස් කර ඇති මෙම ආස්තරය වටේට රන්වන් පාට මූලක් ඇලවීමට යෝජිතය. වටේට රන්වන් පාට නූලක් ඇලවීමට යෝජිතය. පළවෙනි එක ආස්තරයේ වට ඇලවීමට අවශ්‍ය නූලේ අවම දිග. එහෙනම් මේ වටේ ඇලවන්න නූලේ අවම දිග. එහෙනම් අර්ධ වෘත්තාකාර දෙකක් තියෙනවා. එතකොට දැන් මෙතන 4.2යි. විස්කම්භයක් තියෙනවා 4.2. එතකොට විශාලකයේ අරේ කීයද? 4.2 විස්කම්භය නම් මේකේ අරේ 2.1යි. 1.4ට 2.1 එකතු කරොත් 3.5යි නේද? විශාල වෘත්තයේ අරේ 3.5යි. එහෙනම් අපිට ඒකේ ඡාප දිග හොයන්න පුළුවන් c = 2πr වැඩි කිරීම දෙකෙන් එක. හේතුව අර්ධ වෘත්තයක්. එහෙනම් 2 වැඩි කිරීම 5 කියන්නේ 7/22යි. r කියන්නේ 3.5 වැඩි කිරීම දෙකෙන් එක. දැන් බලන්න 7යි 3.5යි 3.5ට 1යි 7ට 2යි. 2ට 1යි 2ට 1යි. 2ට 1යි 22ට 11යි. එතකොට 11යි cm. මේ 11යි cm කියන්නේ මේ ඡාප දිග. එතකොට මෙතන විස්කම්භය දීලා තියෙනවා. ඒ නිසා c = 5d. හැබැයි කලින් එක වගේ නෙමෙයි අර්ධ වෘත්තයක්. ඒ නිසා දෙකෙන් එකෙන් වැඩි කරන්න ඕන. 5 කියන්නේ 7/22යි. d කියන්නේ කීයද? d කියන්නේ 4.2යි. වැඩි කිරීම දෙකෙන් එක. එහෙනම් 7යි 4.2යි අතර සම්බන්ධයක් තියෙනවා. 7ට 1යි 4ට නෑ. 42ට 7යි 6යි. දැන් 2.22යි 2ට 1යි 22ට 11යි. 11 0.6න් වැඩි කරොත් 6.6යි නේ. නෑ. 11 0.6න් වැඩි කරොත් 11 0.6න් වැඩි කරොත් 11 6න් වැඩි කරොත් 6 වරක් 6යි 6 වරක් 6යි. ඔව්. 6.6යි 66යි. එහෙනම් මේ කොටස 6.6යි. දැන් පරිමිතිය කියලා කියන්නේ ඡාප දෙකවල දිගක් තියෙනවා 11ක් තියෙනවා 6.6ක් තියෙනවා. අය සරල රේඛා දෙකක් තියෙනවා 1.4යි 1.4යි 1.4 වුණා දෙකක් තියෙනවානේ. එතකොට කීය දෙන්නේ මෙතන 6.6ට 1.4ක් එකතු කරොත් 7යි 8යි නේද? 6.6ට 1.4ක් එකතු කරොත් 7යි 8යි 11ට 8ක් එකතු කරොත් 19යි 19ට එකක් 20.4යි cm. එහෙනම් මේකේ ඉන්නේ ආස්තරයේ වට ඇලවීමට අවශ්‍ය නූලේ අවම දිග සෙන්ටිමීටර් 20.4යි. එහෙනම් සෙන්ටිමීටර් 21ක දිග වගේ පටියක් අවශ්‍ය වෙනවා. සෙන්ටිමීටර් 21ක වගේ පටයක් අවශ්‍ය වෙනවා. ආස්තරයේ වට ඇලවීමට අවශ්‍ය නූලේ අවම දිග එහෙනම් සෙන්ටිමීටර් 20.4ක් ඕන. සෙන්ටිමීටර් 21ක්වත් ඕන. ආස්තරයේ මෙවැනි ආස්තර 500ක් ඇලවීම සඳහා අවශ්‍ය අවම නූල් ප්‍රමාණය මීටර වලින්. දැන් මේ එකක් අලවන්නනේ. එහෙනම් දෙවෙනි එක අහනවා මේ වගේව 500ක්. එහෙනම් 20.4 වැඩි කරනවා. අපි 500න් වැඩි කරනවා. 500න් වැඩි කරොත් සාමාන්‍යයෙන් දැන් 500න් වැඩි කරනවා. මෙතන ලේසි එකක් තියෙනවා. අගට බිංදු දෙකක් තියෙනවා. කෙටි ක්‍රමය. ඒ නිසා බිංදු දෙක දානවා. දැන් 5 සරක් අතර 20යි දෙකක් ඉතුරුයි. 5 සරක් බිංදුව බිංදුව අර 2යි 2යි 5 සරක් 2 10යි. හරිද? දැන් දශම ස්ථාන එකක් වෙන් කරනවා. එතකොට මේක 102ක් එනවා. 102යි. එතකොට 102යි
1000 නැත්නම් 10200ක් වෙනවා සෙන්ටිමීටර්. 10200 සෙන්ටිමීටර් මීටර වලින් බෙදන්න 100ෙන් බෙදනවා. 100ෙන් බෙදද්දි 102යි මීටර. මීටර 102ක් ඕන. නූල් ප්‍රමාණය මීටර වලින් මීටර 102ක් ඕන. පැහැදිලිද මේ හදපු විදිය? පැහැදිලිද මේ හදපු විදිය? හොඳයි. මේ වගේ වගන්ති ගණන් මේ වගේ වට දෙන්න පුළුවන් විස්තරයක් දීලා එක පළවෙනි කොටස දෙවෙනි කොටස වගේ කියලා දීලා ප්‍රශ්න අහන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේකේ වටේ දිග 11යි cm. එතකොට මේකේ ඡාප දිග එන්නේ 6.6යි. එතකොට මේ 11ට මේ 6.6යි මේ 1.4 ඒවා දෙකක් තියෙනවා. ඒ ඔක්කොම එකතු කරාට පස්සේ එනවා 20.4. හරි නේද? හරි. එතකොට ඔන්න අවශ්‍ය උත්තරය. පැහැදිලිද? හරි. එහෙනම් අපි තව අලුත් පාඩමකින් මුණ ගැහෙමු. අදට මේ කොටස නතර කරමු. මේ ගණන් ටික ගෙදරින් හදන්න කෙටි පේපර් එකේ වෘත්තයක පරිධිය සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. හුඟා වාර විභාග වලටත් අහනවා. හොඳයි. එහෙනම් අපි අදට නතර කරලා ඊළඟ දවසේ මුණ ගැහෙමු. ආයිබෝවන් සියලු දෙනාටම